තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි කාටත් දුකින් මිදීම පිණිස දේශනා කළ ඒ උතුම් සද්ධර්මය මහා වටිනා ඖෂධයක් වගේ ධම්මෝ සධ සමන්නත්හි ඒතං පිවත භික්ඛවේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ධර්මය හා සමාන තවත් ඖෂධයක් නැහැ කියලා. ලෝකෙ ගොඩාක් ලෙඩ රෝග තියෙනවා. මේ කාලෙත් අපිට නිතර අහන්න දකින්න ලැබෙනවා. ඉතින් ඒ දේවල් වලට බෙහෙත් ඇති නැති බවවල් තියෙනවා. නමුත් ඒවා බොහොම తాවකාලික දේවල්. ලෙඩත් తాවකාලිකයි, බෙහෙතොත් తాවකාලිකයි. අවුරුදු 50ක් 60ක් තිබෙන කයකට වැළඳෙන රෝගයක් ඒක නිට්ටයව පවතින දෙයක් නෙමෙයි. ඉතින් తాවකාලික වුණ, ඊටමත් తాවකාලික වුණ මේ කායික රෝගයන්ට වැඩිය භයානකම දේ තමයි සංසාර රෝගය කියලා කියන්නේ. ඒ සංසාර රෝගයට බෙහෙතක් අපිට කයට බෙහෙත් කරලා හොයන්න පුළුවන් කමක් නැහැ. ඒක හොයාගන්න පුළුවන්කම තියෙන්නේ ධර්මයේ තුල. එහෙමත් නැතිනම් යථාර්ථ අවබෝධය තුල. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළේ අන්න ඒ දුක නැති කරන්න පුළුවන් ප්‍රතිපදාව. ඒ තුල කායික දුකටත් අපි විඳින දුකටත් එක පැත්තකින් ප්‍රතිකර්මයක් තියෙනවා වගේම මානසික දුකට එහෙම නැතිනම් භව දුකටත් ප්‍රතිකර්මයක් සැපේනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ප්‍රතිකර්ම හා සමාන වන කිසිම ප්‍රතිකර්මයක් ලෝකයේ ඇත්තේ නැහැ. ඒකෙදි අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෙඩ වුණ කය ලෙඩ වුණත් මනස ලෙඩ නොවි තබා ගන්නට පුළුවන් නම් ඒ ඔස්සේ අපිට දුක නූපදවා ඉන්නට පුළුවන්කම තිබෙන බව. අජරාමර නිවන කියලානේ අපි කතා කරන්නේ. නිවන කියන එක කතා කරනකොට අපි බෞද්ධයන් හැටියට අපේ කායන පරමාර්ථය තමයි නිර්වාණ අවබෝධය. නිවන් දැකීම තුළ අපි කල්පනා කරනවා අජරාමර බව. ඒ කියන්නේ ජරා මරණයන් ඒ තුළ ඇත්තේ නැහැ කියන එක. සියලු දුක බහා තබන බව, සියලු දුක නැති කර ගැනීම. මේ දේ තමයි අපි බලාපොරොත්තු වෙන දේ. එතකොට ඒ දේ නැති කරන්නට පුළුවන්කම තියෙන්නේ මැරිලා මරණයෙන් පස්සේ නෙමෙයි. ඒ දේ ලබන්නට පුළුවන්කම තියෙන්නේ ජීවත් වෙන කෙනෙකු විසින්. ඒකයි මේ ශාසනයේ තියෙන විශේෂත්වයේ බවට පත් වෙන්නේ. මේ ශාසනයේ අග්‍රතම ඵලය ලබන්න පුළුවන්කම තියෙන්නේ මේ ජීවත් වෙනකොටම. අනිකුත් ලෝකෙ කොච්චර ආගම් සමය දර්ශන තිබුණත් ඒ හැම එකකම වගේ අවසාන ප්‍රතිඵලය ලබන්න පුළුවන්කම තියෙන්නේ මරණින් මත්තේ සුගතිගාමී වෙනවා. දෙවියන්ගේ සහවාසයට නැතිනම් දෙවියන් ළඟ උත්පත්තියට පිණිස යන්න පුළුවන්කම තියෙනවා. නিত্য සදාකාලික බවට පත් වෙනවා. නොඑක් ආකල්පයන්ගෙන් සංකල්පයන්ගෙන් කතා කරන දේවල් තියෙනවා. ඒ හැම දෙයක්ම මරණින් මත්තේ උපදින මරණින් මත්තේ ලැබෙන දේවල්. නමුත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ පෙන්වා දෙන්නේ මරණින් මතුවට ලැබෙන දෙයක් පිළිබඳව නෙමෙයි. මේ ජීවත් වෙනකොටම උපදව ගන්නට පුළුවන්. ජීවත් වෙනකොටම ලබා ගන්නට පුළුවන් ප්‍රතිඵලයක් පිළිබඳව. ඒ අජරාමර සංඛ්‍යාත නිවන ලබන්න පුළුවන්කම තියෙන්නේ මේ ජීවත් වෙන කෙනෙකු විසින්. අපි මැරුණට පස්සේ නිවන් සැප ලැබේවා කියලා ගැහුවට මැරිලා නිවන් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මැරිලා නිවන් දකින්න පුළුවන් නම් අපිත් නිවන් දැකලා බොහෝ කාල. ඒ නිසා එහෙම නිවන් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. නිවන අවබෝධ කරන්න පුළුවන්කම තියෙන්නේ මේ ජීවත් වෙන කෙනෙකු විසින්. ඒ නිසා අප ඒ ප්‍රතිපදාව පිළිබඳව ගවේෂණය කළ යුතු වෙනවා. අපේ
ජීවිතේ පුරාවට නැතිනම් අපිට සිහිනුවන පවත්වන්නට පුළුවන් කාල පරිච්ඡේදය තුල අපි ඒ සිහිනුවන පැවැත්වීම තුළ ඒ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව අපේ ජීවිතය තුළ උපදව ගත යුතු වෙනවා. භාග්‍යතුන් වහන්සේ අපට අවවාද අනුශාසනා කළේ ඒ ප්‍රතිපදාව අපේ ජීවිතය තුළ උපදව ගන්න කොහොමද කියන කාරණාව පිළිබඳව. ඒක විවිධ චරිතයන්ට ගැලපෙන විදිහට විවිධ පරයයන්ගෙන් අපට දේශනා කරන්නට යෙදුනා. කොහොමද යථාර්ථ අවබෝධයක් සිද්ධ කරන්න කියලා. ඒක සිද්ධ කරන්නට යනකොට අපිට සිද්ධ වෙන්නේ අමුතුවෙන් දෙයක් ගැන හිතලා අමුතුවෙන් දෙයක් ගැන තේරුම් ගන්නට හෝ අමුතු පැවැත්මක් අරගන්නට නෙමෙයි. අප විසින් සිද්ධ කළ යුතු වෙන්නේ අපේ ජීවිතය පිළිබඳව. නැතිනම් අපි කෙනා කියලා පුද්ගලයා දිහා තම තමන්ගේ පැත්තට හැරිලා බලන්නට පුළුවන් නම් අන්න ඒක තමයි කරන්නට ඕනේ. ඒ නිසා මේ ධර්මයට කියනවා ධම්මා දාස කියලා. ආදාස කියන්නේ කැඩපත කියන එකට. ධර්මයේ නැමැති ආදාසය, ධර්මයේ නැමැති කැඩපත. කැඩපතක් ඉදිරියට ගිහිල්ලා බලනකොට තමාගේ ප්‍රතිබිම්බය Tamanට බලන්න පුළුවන් වෙනවා. ඒ වගේ මේ ධර්මයේ නැමැති කැඩපත ඉදිරියට ගිහිල්ලා බලනකොට අපි ලෝකයේ තුල ඇසුරු කරන දේවල් වල එහෙම නැතිනම් අපි තමන්ගේයයි කියලා ගත්ත දේවල් තුල තම තමන්ගේ ලෝකයේහි යථාර්ථය දකින්න පුළුවන්කම තියෙනවා. මොකද ලෝකය කෙනකෙනා දකින්නේ විවිධාකාරයට කෙනකෙනා විසින් හදාගත්ත කෙනකෙනා විසින් පනවගත්ත ලෝකයක් තියෙනවා. ඒ ලෝකයේ යථාර්ථය දකින්නට නම් අපිට මේ ධම්මා දාස එහෙම නැතිනම් දහම් කැඩපත ඉදිරියට ගිහිල්ලා අපිට බලන්නට සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ අන්න ඒ කැඩපතක් කොට අපේ ජීවිතයේ යථාර්ථය දිහා බලන්න. ඉතින් මේ කාරණාව පිළිබඳව කතා කරනකොට බොහොම ලස්සන සූත්‍රයක්. නමුත් දීර්ඝ ලෙස විස්තර කරන්නට පුළුවන් වුණත් අපිට යම් මට්ටමකින් කතා කරගෙන යන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. සංයුත්ත නිකායේ වේදනා සංයුත්තේහි දකින්නට ලැබෙන සූත්‍රයක්. මේ සූත්‍රය ගේලඤ්ඤ සූත්‍රය. ගේලඤ්ඤ කියලා කියන්නේ ගිලානස්ස භාවෝ ගේලඤ්ඤක් කියන නැතිනම් ගිලනාගේ ස්වභාවය ගේලඤ්ඤ කියලා වචනයෙන් pāli භාෂාවේ හැඳින්වෙනවා. මේ ගිලන් බව පිළිබඳව ගිලන් ස්වභාවය පිළිබඳව දේශනා කරන සූත්‍රයක්. එතකොට මේ ගේලඤ්ඤ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩ ඉන්න කාලෙදී එක දවසක් හවස් කාලෙදී විවේකයෙන් වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේ ගිලන් ශාලාවට වැඩම කළා. ගිලන් ශාලාව කියලා කියන්නේ ගිලන් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න ස්ථානය, උන්වහන්සේලාගේ පහසුව සඳහා සකස් කොට තිබුණු ස්ථානය. එතනට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා පැන වූ අසුනෙහි වැඩ ඉඳලා භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා සතෝ භික්ඛවේ භික්ඛු සම්පජානෝ කාලං ආගමීය අයං වෝ අම්හාකං අනුශාසනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සතෝ භික්ඛවේ භික්ඛු සම්පජානෝ කාලං ආගමීය. භික්ෂුව නැතිනම් මේ ශාසනයේ කෙනා සතෝ සිහියෙන් සම්පජානෝ මන නුවණ ඇතිව කාලං ආගමීය කාලය අපේක්ෂා කරනවා. සිහියෙන් නුවණ ඇතිව කාලය අපේක්ෂා කරනවා. මොකද්ද මේ කාලය අපේක්ෂා කරනවා කියලා කිව්වේ? ස්කන්ධ පරිනිර්වාණය. ස්කන්ධ පරිනිර්වාණය කියලා කිව්වේ මේ නිවන් දැකපු කෙනාගේ ස්වභාවය. අපි මරණයට බය වෙනවා. මරණය කියන එක අපිට බයක් ගෙන විද්දෙන දෙයක්. අපි යවට ඉන්න අයගේ මරණය අපිට දුකක් ගෙන විද්දෙන දෙයක්. අපේ මරණය අපිට බය සහ දුක කියන දෙකම ගෙනල්ලා දෙන දෙයක්. එතකොට නමුත් ඒ බය කියන කාරණාවට පදනම වෙන්නේ කෙනකෙනා සතුව තියෙන අස්මිමානය. නැතිනම් වෙමි කියන හැඟීම. තව විදිහකින් කියනවා නම් පුද්ගල භාවය. ඒ පුද්ගල භාවය නිසා තමයි අපිට බය කියන දේ උපදවන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි අස්මිමානය දුරු කරපු උත්මේකට බය වෙන්න කාරණාවක් නැහැ. ඇයි නැති වෙන්න, එහෙම නැතිනම් මැරෙන්න, ජීවත් වෙන්න පුළුවන් මිනිස්සෙක් හම්බ වෙන්නේ නැත්තම්, ජීවත් වෙන කෙනෙක් හම්බ වෙන්නේ නැත්තම්, එතන මැරෙන්න කෙනෙක් වෙනම හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ ශාසනයේ කෙනා බොහොම සිහියෙන් යුක්තව මේ කාලය අපේක්ෂා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ කාරණාව පිළිබඳ තවදුරටත් බුදුරජාණන් වහන්සේ අර්ථ විවරණයකට ලක් කරනවා. මහණෙනි කොහොමද භික්ෂුව දැන් සිහියෙන් ඉන්නවා කියලා කිව්වේ? සතෝ සම්පජානෝ. සිහියෙන් සහ නුවණින් යුක්තව තමයි කාලය අපේක්ෂා කරනවා කියලා කිව්වේ. කොහොමද සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ?
අපි සිහිය අවස්ථා හතරකට බෙදනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා. සතර සතිපට්ඨානය කියලා කියනවා. සති කියලා කියන්නේ සිහියට, ප ဋ ාණ කියලා කියන්නේ පිහිටවීමට. ඒතකොට සතිපට්ඨාන කියලා කියන්නේ සිහිය පිහිටවීම. සිහිය පිහිටවන ස්ථාන හතරක් තමයි කාය, වේදනා, චිත්ත, ධම්ම කියලා කියන්නේ. එතකොට කාය කියනකොට කායේ කායානුපස්සන. කයෙහි කය අනුව බලනවා. කයෙහි කය අනුව බලනවා. දැන් අපි අද දවසේදී බලන්නේ කයෙහි කය අනුව බැලීමක් නෙමෙයි. ඇයි? අපි බලන්නේ කයෙහි කය අනුව බලනව වෙනුවට කයෙහි පුද්ගල බව අනුව තමයි අපි බලන්නේ. අපිට හම්බ වෙන්නේ දුව පුතා වුණ අපි හඳුනන හඳුනන නාම ගෝත්‍ර තියෙන සත්වය පුද්ගලයෝ බවට පත්වෙච්චි රූප තමයි අපිට හම්බ වෙන්නේ. ඒක ආත්ම භාවයක් කොට තමයි අපි තේරුම් ගන්නෙ. පුංචි කාලේ ඉඳලා හිටපු දරුවා තමයි දැන් මේ ලොකු වෙලා ඉන්නේ. ඒ දරුවා තමයි වයසට යන්නේ. එතකොට අපි දන්න හඳුනන මිනිස්සු අතීතයේ ඉඳලා ඊයේ ඉඳලා දැනගත්ත අය තමයි මේ අද ඉන්නේ. මේ අද ඉන්න කෙනා තමයි හෙට දවසේදීත් අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට කයේ යථාර්ථය අනුව නෙමෙයි දැක්කේ. කයේ කය අනුව බැලීමක් නෙමෙයි. කය පිළිබඳව ආත්ම දෘෂ්ටියකින් අපි බැලුවා. දැන් අපි යම් වෙලාවක දැක්කනම් දැකපු වෙලාවේ තියෙන රූපය ඊළඟ මොහොතේ නැහනේ. ඒක වෙනස් වෙලා ගිහිල්ලා කාය පැත්තෙන් හිතුවත් මහා ගැඹුරට ගිහිල්ලා අපි වර්ණ රූපය කියන මට්ටම් වලට නොගිහිල්ලා බැලුවත් මේ කයෙහි උපදවන ඒ රූප කලාපයන් වෙනස් වෙලා ගිහිල්ලා ඊළඟ මොහොතේදී අපිට දකින්න බෑ. දවසක් යනකොට අපේ හැම පවා සිවුම ඉවත් වෙලා ගිහිල්ලා. එතකොට මේ දැකපු දේ නෙමෙයි තියෙන්නේ. හැබැයි අපි මේ කයෙහි කයානුව නොබැලීමේ විපාකයේ හැටියට අපිට හම්බ වෙනවා ඊයේ ඉඳපු කෙනා තමයි මේ අද දකින්න පුළුවන්. එයාව තමයි අනාගතේටත් දකින්න පුළුවන් කියලා. ඒකත් නිකම්ම නෙමෙයි අපිට ලැබෙන්නේ. ඒක ලැබෙන්නේ අපි කැමැත්තෙන් ඇසුරු කරන දැක්කහම සතුට උපදවන කෙනෙක් නම් ඒ කෙනාව දැක්කහම සතුට උපදින කෙනෙක් විදිහට තමයි අපිට හම්බ වෙන්නේ. දැක්කහම අකමැති තරහ ඇති වෙන කෙනෙක් නම් අපි හිතන්නේ තරහ ඇති වෙනකම ඒ කෙනා දැක්කහම තමයි උපදින්නේ කියලා. ඒකට මේ විදිහට අපි ලෝකයේ තුල ගැටෙන්න පුළුවන් අය සහ ඇලෙන්න පුළුවන් අය විදිහට මේ කය අනුව බලමින් වාසය කරලා තියෙනවා. කය අනුව බැලීමක් විදිහට නොවි. ආත්ම සංඥාවකින් මේ කය නැතිනම් රූපය ඇසුරු කරලා තියෙනවා. සතර සතිපට්ඨානෙහි අපිට මුලින්ම දකින්නට ලැබෙන්නේ කායානුපස්සනාව. කායානුපස්සනාව මුලින්ම දේශනා කරන්න හේතුව තමයි කාම භූමියේ සත්වයෝ රූපය අනුව ගිහිල්ලා රූපය පරියාපන්න කොට ජීවත් වෙනවා. ඒ කියන්නේ ඔබට රූපයෙන් තොර දෙයක් කල්පනා කරන්න පුළුවන් කම නැහැ. කල්පනා කළොත් හිතුවොත් හිතන්න වෙන්නේ රූපයක් පිළිබඳව තමයි. එක්ක දැකපු දෙයක්, එක්ක අහපු දෙයක්, එක්ක ගන්ධ රූපයක්, එක්ක රස රූපයක්, එක්ක ස්පර්ශ වුණ පොට්ටබ්බ රූපයක්. ඔය ටිකෙන් තොරව අපිට කල්පනා කරන්න දෙයක් නෑ. අපේ මනස සම්පූර්ණයෙන්ම පතිත වෙලා තියෙන්නේ, පිහිටා තියෙන්නේ මෙන්න මේ කියන රූපේ පිළිබඳව. එතකොට රූපේ පිළිබඳව අපේ මානසික ස්වභාවය පිහිටා තිබෙන නිසා තමයි අපිට ඒ රූපය පිරිසිදු දැකීම පිණිස ඉස්සෙල්ලාම දේශනා කරනවා කායානුපස්සනාව. කායානුපස්සනාව පිළිබඳව කෙනෙක් සිහිය පවත්වනවා නම්, කායානුපස්සනාව පිළිබඳව කෙනෙක් නුවණ තියනවා නම් ඒ කෙනාට පේනවා කයෙහි ඇත්තම ස්වභාවය මොකක්ද කියලා. එතකොට කයේ ඇත්තම ස්වභාවය තමයි ආහාරජ ස්වභාවය. ආහාරයෙන් කය උපදින බව කයෙහි තියෙන යථාර්ථය. එතකොට අනාත්ම ධර්මතා ටිකක් නිසා කායික පැවැත්ම සිද්ධ වෙන ආකාරය තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එතන ගිහිල්ලා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ස්වභාවය. එකපාරම ධාතු ස්වභාවය ප්‍රකට වෙන්නේ නැත්නම් ඒ කෙනාට කෙස්ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු ආදී ලෙස එයාට දකින්න පුළුවන් මේක කලාප සම්මර්ෂණයක් විදිහට. ඕනේ නම් මේ කය තියෙන નિરර්ථක ස්වභාවය පිළිබඳව එයාට මරණින් කෙනෙක් මැරිලා ගිහිල්ලා සොහනකට දැම්මහම මේ කයේ ඇති වෙන ස්වභාවය අනුව මේක සත්‍යයෙන් නම් මේක පුද්ගලයෙක් නම් ඒක එහෙම වෙන්න බැරි බව ඔහුට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. කෙසේ හෝ කයෙහි ලක්ෂණ ටික මෙනෙහි කිරීමෙන් මම ඒවා ඊටාම මේ කෙටියෙන් දක්වන්නේ නැතිනම් කායානුපස්සනාවට අදාළව ආනාපාන සතිය විස්තර කරන්න ගියත් අපිට පැය ගාණක් කතා කරන්න වෙන ප්‍රමාණයක්. එතකොට දැන් මේ විදිහට
රූපය නැතිනම් සත්‍ය පුද්ගලයෝ කියලා අපි ඇසුරු කරන මට්ටම මුලින්ම අපිට බොරුවක් කරනවා. ඒක තමයි කායानुපස්සනාවේ මූලිකම දේ. අපි දැන් කය කියලා හිතාගෙන ඉන්නේ මම කියලා මතක් කරගන්නකොටම අපිට තමන්ගේ රූපේ මතක් වෙනවා. පුද්ගලයෙක් කියලා අපි දකිනකොටම තව කෙනෙක්ව තමයි අරමුණු වෙන්නේ. හැබැයි ආනාපාන සතිය වඩනකොට යාට මේ කය කියන දරත සංඥාව අතහැරිලා ගිහිල්ලා ආශ්වාස ප්‍රශ්වාසය හම්බ වෙනවා කය විදිහට. සියුම්ම ඒක වැඩිගෙන යනකොට ආශ්වාස ප්‍රශ්වාසය කයක් ලෙස ඔහුට දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඔහුගේ සංඥාව වෙනස් වෙනවා. මේ රළු මට්ටම ඉක්මවා ගිහිල්ලා අර සියුම් මට්ටමක පිහිටා සිටීමක් සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ විදිහට මූලිකම අධීර තමයි මේ ඉන්න මට්ටම බොරු කියලා ඊට වඩා සියුම් තත්වයක් ඊට වඩා ඇත්ත කතාවක් පෙන්වලා දෙන එක. දෙතිස් කුණුම කොට්ටාසනෝ කෙස්ලොම් නියදත් කියලා බලනකොට මේ පුද්ගල භාව විදිහට ඇසුරු කරන්න දෙයක් නැහැනේ කියන නුවණ ඇති වෙන විදිහට තමයි බලන්නේ. ඒකෙන් කියන්නේ කෙස් සූ දෙයක් එළියේ තියෙනවාමයි කියලා. කෙස් කියන ස්වභාවයට හිත තියලා සත්වේක් පුද්ගලයෙක් වුණ රූපයයි කියන සංඥාව අයින් කළා. අර එකකට හිත තියලා තමයි අනිත් එකෙන් හිත ගලව ගන්න වෙන්නේ. ඒකනේ හිතේ ස්වභාවය බොහොම ඉක්මනට ඇලෙනවා. අර පුංචි කාලේ ළමයි සෙල්ලම් කරන්නේ අත් වලින් අර එල්ලි යන්නේ මංකි බා එක තියෙන. එතකොට ඒක එක අතකින් එල්ලිලා අනිත් අතෙන් උඩ බාර් එකේ එල්ලෙනවා. එතකොට එක අතක් අතාරින්නේ අනිත් අතෙන් අල්ලගෙන තමයි අනිත් අත අතාරින්නේ. අන්න ඒ වගේ තමයි අපිට හිතත් දියුණු කරන්න තියෙන්නේ. ඒ හිත දියුණු කරන්න යනකොට එක අතක් ගලවන්නේ අනිත් අතෙන් අල්ලගෙන වගේ අපි සත්පුද්ගල බව දුරු කරනවා ඊට වඩා යථාර්ථයකට හිත තියලා. ඒ වගේ තමයි කෙස්ලොම් නියද සම්මස්නහරයට ඇට මිදුළු කියන මේ කුණුප කොට්ටහසයන්ට හිත තියලා එතන තියෙන අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන විදිහට මානසිකාරයේ පවත්තලා අර සත්පුද්ගල සංඥාව ඉවත් කරගන්නවා. අන්න ඒ විදිහට අපි කායානුපස්සනාව අනුව බැලීමේදී අපි මූලික ලෙසම බලාපොරොත්තු වෙන දේ තමයි මේ රූපේහි අනාත්ම ලක්ෂණය පිළිබඳව ප්‍රකට කරගන්න එක. කෙනෙක් කායානුපස්සනාව පිරිසිදු දකිනවා නම් කායානුපස්සනාව හොඳට වඩනවා නම් ඔහුට අනාගාමී ඵලයේ දක්වාම කායානුපස්සනාව වඩන්න පුළුවන්කම තියෙනවා. ඒ රූපස්කන්ධය තමයි ඔහු පිරිසිදු දකින්නේ. රූපය සත්පුද්ගල සංඥාවෙන් ගත්ත නිසා තමයි පංචකාම ගුණයන් පිළිබඳව අපේ ඇලීම තියෙන්නේ. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මයන්ට අපි කැමති වෙන්නේ ඇයි? ඒ ධර්මයන්ට අපි කැමති වෙන්නේ සැපවත් භව රූපේ හම්බ වෙන නිසා. ලස්සනයි කියලා පේනකම රූපෙට අයිති කියලා හිතන නිසා තමයි ලස්සන රූපයක්ම හොයමින් අපිට දකින්න වෙන්නේ. ඒ වගේම මිහිරි ශබ්දයක් කියලා අපි ශබ්දයට මිහිරි බව නැතිනම් අපිට ඇති වින්දනය අපි ශබ්දේ තියෙන දේ හැටියට දකින නිසා තමයි අපිට ඒ ශබ්දෙම අහන්න වෙන්නේ ඒ වේදනාව විඳින්න නැතිනම් ඒ සැපවත් බව ඇති කරගන්න. නමුත් ඒකේ ඒ මිහිරි බව ශබ්දෙට අයිති දෙයක් නෙමෙයි. ශබ්දෙට අයිති දෙයක් වුණොත් එහෙම අපිට සමහර වෙලාවට එක ගීතයක් අහනකොට මුලින් කැමති වෙලා පස්සේ කාලෙකදී අකමැති වෙන ගීත නැද්ද? සමහර වෙලාවට ඒ ගීතයට අකමැති වෙනවා. එතකොට දැන් කැමැත්ත කියන නැතිනම් Tamanට මිහිරි සතුට උපදවනකම ගීතයට අයිතිකම තිබුණා නම් ඒක පස්සේ වෙනස් වුණා නෙමෙයිනේ කොහෙදවත්. ඒකට අයිති දෙ නෙමෙයි. ඒක Taman හිතින් ග්‍රහණය කරගත්ත, ගෝචර කරගත්ත පැත්තේ තමයි කැමති වෙනවද අකමැති වෙනවද කියන දේ ඇතුළත් වෙලා තිබුණේ. ඒතකොට Tamanගේ හිත පැත්තේ තිබුණු සංකල්පය අර රූපේ පැත්තට පතිත කරනකම තමයි අද අපිට කාමය ඇති කර ගැනීමෙහි මූලිකම කෙලෙසේ බවට පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සංකල්පයේ දකින්නේ රූපෙට අයිති දේ විදිහට. හැබැයි රූපයේ පිරිසිදු දකින්නකොට කායानुපස්සනාව තුළ අපිට හම්බෙනවා හටගෙන නිරුද්ධ වෙන රූපේ පිළිබඳව දැකීමක්. අන්න ඒ හටගෙන නිරුද්ධ වෙන රූපායතනය පිළිබඳව අවබෝධයක් ඇති වෙනකොට වෙනතුනේ එතකොට අපිට අර සංකල්පයේ රූපේ පැත්තට දාලා බලනවා කියන මෝඩකම අයින් වෙලා යනවා. එතකොට ලෝකෙ තුල ඇලෙන්න සහ බැඳෙන්න දේවල් හම්බ වෙන්නේ නැත්නම් ඒ ඇලෙන්න සහ බැඳෙන්න දේවල් හම්බ නොවෙනකොට ඒ අනුව යන උත්පත්තියකට යන විඥානයේ පිහිටා සිටින්න තැනක් බවට ඒකපත් වෙන්නේ නැහැ. ඒ නිසා කායානුපස්සනාව පරිපූර්ණ කොට කෙනෙක් වැඩුවොත් කායානුපස්සනාව පරිපූර්ණ කොට වැඩිමෙන් අනාගාමී ඵලයට පත්වන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ වේදනානුපස්සනාව කියලා කියනවා වේදනාව අනුව බලන එක. එතකොට වේදනාව අනුව බලනකොට අද අපි වේදනාවෙහි වේදනාව අනුව නෙමෙයි බලන්නේ. වේදනාව කියන දේ මට ඇති වූ වේදනාවක් හෝ මගේ වේදනාවක් ලෙස තමයි අපි වේදනාව කියන දේ දකින්නේ. සත්පුද්ගල භාවය තුළ
සහ කාම ධාතුවේ සත්වයේ හැටියට රූපේ ප්‍රතිබද්ධව තමයි වේදනාව ඇසුරු වෙන්නේ. ඒ කියන්නේ බත් පිඬක් කනකොට අපිට ලැබෙන විඳින රසය සැප වේදනාව කියන දේ අපි දැනෙන්නේ කොහේ තියෙන දේ හැටියටද? ඒක අර කාපු බත් පිඬට අදාළ දේ හැටියට. ඒක අපි දකින්නේ අර බත් සහ ව්‍යංජන වලට අයිති කියලා. අපි ආපහු බත් පිඟානට අත දානවා ඒ බඳු බත් රසවත් බත් කටක් නැවත හදාගන්න ආපහු බත් පිඟාන පැත්තට අත දානවා. ඇත්තටම රසය ඇති උනේ දිවත් එක්ක කෙලත් එක්ක මිශ්‍ර වෙලා හැපිලා ඒ ටික වෙනකොට ඒ දේ අපි දකින්නේ බාහිර රූපේ පැත්තේ. ඒ නිසා ඒ රසය නැවත ඇති කරගන්න අපිට පුළුවන්කම තියෙන. ඒ නිසා එකවරක් ඔබ කෑවොත් යම් කිසි රසවත් ආහාරයක් නැවතවරක් ඒ බඳු රසයට ඔබ ආහාරයක් හදාගන්න උත්සාහවත් වෙනවා. ඇයි? අපි සැප වේදනාව කියන දේ දකින්නේ කොහෙ තියෙන දේ හැටියටද? අර රූපෙට අයිති දේ හැටියට තමයි අපි තේරුම් අරන් තියෙන්නේ. ඒ නිසා අපි සැප වේදනාව සඳහා රූපෙම දකිනවා. ඒක තමයි වේදනාව අනුව නොබැලීමේ තියෙන ප්‍රතිවිපාකය. අපිට ඒ සඳහා වේදනාව රූප විදිහට හම්බ වෙනවා නම් වේදනාව උපදව ගන්න රූපත් ඕන වෙනවා. රූපත් එක්ක ඇති වෙනකොට වෙනස් වෙන බව, විපරිණාම වෙන බව, රැක ගන්න ඕන වෙන බව ගොඩක් දේවල් ඒකත් එක්ක එනවා. ඒ කියන්නේ දුක හදා ගන්න පුළුවන් වටපිටාව නිකම්ම ඒකත් එක්ක උරුම වෙනවා. හැබැයි වේදනාවක් විදිහට විතරක් ප්‍රකට වෙනකොට ඒ කෙනාට ඒ වේදනාව හා ප්‍රතිබද්ධව එන අර රූප සහගත මානසිකාර ටික අතහැරිලා වේදනා ධර්මයක් විදිහට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සැප වේදනාව සුඛං වේදනං වේදීමානෝ සුඛං වේදනං වේදියාමිති පජානන්ති. සැප වේදනාවක් හට ගන්නකොට සැප වේදනාව කියන දේ පිළිබඳව යාට නුවණ තියෙනවා. සැප වේදනාව ගැට ගන්න යන්නේ අර රූපයක් එක්ක. දුක් වේදනාව ගැට ගන්න යන්නේ රූපයක් එක්ක. වේදනා ස්වභාවය ගැන එයා තේරුම් ගන්නවා. ඒක එයා රූපයක් එක්ක ගැට ගහන්න නොදී එයා වේදනා ලක්ෂණය අනුව බලමින් වාසය කරනවා. එතකොට එහෙම බලනකොට එයාට සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා කියලා උදේවැය විදිහට එයා දකිනකොට එයාට පේනවා වේදනාව නිකන් හටගත්තේ නැහැ. වේදනාව හටගත්තේ මොකක් නිසාද? ස්පර්ශය නිසා වේදනාව හටගත්තා. වේදනාව නැති වෙනවා. මොකක් නැති වෙනකොට ස්පර්ශය නැති වුණොත් වේදනාව නැති වෙනවා. දැන් ස්පර්ශ වුණොත් දැන් වේදනාවක් දැනෙනවා. එතකොට ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් නම් වේදනාව හටගත්තේ ඒ වේදනාව අනාගතයට එන්නත් බෑ අතීතේ තිබුණෙත් නෑ. දැන් ස්පර්ශ වීම නිසා මේ වේදනාව ඇති උනේ. එයා වේදනාවේ ඇත්ත දකිනවා. එයා වේදනාවේ ඇත්ත දකිනකොට දැන් හටගත්ත වේදනාව දැන් හටගෙන නිරුද්ධ වෙන බව දකිනවා නම් ඒ වේදනාව නැවත රූපයට හෝ ඒ වේදනාව නැවත අතීතේ තිබුණ දේ හැටියට එයා දකින්න පුරුදු වෙන්නේ. එහෙම වෙන්නේ නැති වෙනකොට එයා අතීතේ මෙච්චර හොඳට හිටපු කෙනා දැන් මැරිලානේ කියලා දුක් වෙන්න යන්නේ නෑ. මෙච්චර හොඳට හිටපු අය දැන් අපිව දාලා ගිහිල්ලානේ කියලා අපිට දුක් වෙන්න යන්නේ නෑ. ඒකට හේතු නෑ එයා ළඟ. මෙච්චර වටින දේනේ දැන් නැති උනේ කියලා හිතන්න එයාට දුක් වෙන්න හේතු නෑ. එයා දකිනවා සැප වේදනාවක් හටගත්තා නම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් මිසක වෙනත් දෙයක් නෙමෙයි. ස්පර්ශ නිරෝධයෙන් ඒ වේදනාව නිරුද්ධ වෙනවා. ඒ වේදනාව බාහිර වස්තුවට අයිති නෑ කියලා දකිනවා. එතකොට බාහිර වස්තුවට අයිති කරා නම් අයිති කරේ සංකල්පයේ පැත්තෙන් කියලා එයා දන්නවා. එතකොට දෙයක් වටිනා දෙයක් කියලා ඔබ කැමති වුණා නම් කැමති උනේ වස්තුවට නෙමෙයි වේදනාව ඕනෙකම නිසා ඔබ කැමති වෙලා තියෙන්නේ වේදනාව නොවන රූපයකටයි කියලා දකිනවා. වේදනාව නොවන රූපයකටයි කැමති උනේ කියලා දකිනවා. ඒ දැක්කට පස්සේ අපිට අර රූපය නිසා ඇති වෙන ආදීනවේ පේනකොට අපි නැවත නැවත මේ පැත්තට නැඹුරු වෙන්නේ නැතුව යනවා. එතකොට වේදනානුපස්සනාව තුළිනොත් අපිට ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ධර්මතාව ටික ස්කන්ධ නිරෝධයෙන් කියන්නේ ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙන බව තේරුම් ගන්න පුළුවන් වෙනකොට තුන් කාලයක් තුල පවතින ආත්ම සංඥාව පවත්වන්න තැනක් නැතුව උදේවැය ධර්මයේ ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ චිත්තානුපස්සනාවෙන් අපිට හිත දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට හිත පවතින ස්වභාවය අනුව අපිට සිහිය පවත්වන්නට පුළුවන්කම තිබුණොත් අපිට මේ අපේ මට්ටමින් නම් අද රූපය හා සිත කියන දේ වෙන් නොවීම නිසා අපේ ඇති කරගන්න සංකල්පනාව අපිට රූපයේ පැත්තෙන්ම ප්‍රකට වෙනවා අපි කලින් කතා කරපු විදිහටම. එතකොට අපිට පේන්නේ නැහැ සරාගං වාචිත්තං සරාගං චිත්තෝම් හීති පජානාති කියලා සිත රාගසහිතන් නම් රාගසහිත සිතයි කියන එකක් නෙමෙයි අපිට ඇති වෙන්නේ.
මම කැමති අහවල් දෙයටයි කියලායි අපිට ඇති වෙන්නේ. මම කැමති අහවල් ආහාරයට, අහවල් පුද්ගලයටයි මම කැමති. එතකොට අපිට කැමැත්ත හා ප්‍රතිබද්ධව වස්තු හම්බ වෙනවා ලෝකයේ තුල. වටිනාකම් සහිත දේවල් අපිට ලෝකේ හම්බ වෙනවා. එතකොට අපිට පේන්නේ කැමැත්ත කියන දේ තමන්ගේ සංකල්පමය වශයෙන් හිතේ හදාගත්ත දෙයක් විදිහට නෙමෙයි. අපිට ඒ කැමැත්ත කියන දේ පේන්නේ බාහිර වස්තුව පැත්තට අයිති දෙයක් විදිහට. ඒකයි අපි චිත්තේ චිත්තානුපස්සීව වාසය කිරීමක් කරන්නේ නැති නිසා තමයි සිත සහ රූපය කියන එක අතර වෙනසක් නොදෙනි මේ ඔක්කොම එකක් විදිහට අපිට හම්බ වෙන්නේ. ඒ නිසා අපි රූපයත් එක්ක එකට සම්මිශ්‍රව අපිට විඳීම කියන දේ උපදව ගන්න අපි බලනවා. හැබැයි අපි රාගසහිත සිතයි කියලා දැනගන්නකොට අපි ඒ හිත දැනගෙන ඒකට ප්‍රතිකර්ම සපයන්න බලනවා. හිත රාගසහිත උනේ කුමන හේතුවක් නිසාද? එතකොට හිත රාගසහිත වුණා නම් රාගසහිත උනේ හිත ඒ රූපේ පිළිබඳවද කියලා අපි රූපේ පැත්තට බලනවා. රූපේ පැත්තට බලනකොට අපිට පේනවා රූපස්කන්ධයේ පැත්තේ රාගය ඇති කරන බවක් ඇත්තේ නැහැ කියලා. ඒ හටගෙන නිරුද්ධ වෙන රූපේ එහෙම ස්වභාවයක් නැහැ. ඒක රූපෙ තිබිලා එන ස්වභාවය නම් ලෝකේ කාටත් එක සමාන වෙන්න බෑ. එහෙනම් එකම රූපෙට ලෝකේ ඔක්කොම කැමති වෙන්න ඕනේ. හැබැයි එහෙම වෙන්නේ නැහැ. කෙනෙක් ප්‍රියමනාප දෙයට තව කෙනෙක් අප්‍රියමනාප කරනවා. ඔබට කැමති ඔබේ දරුවා කියන රූපෙට තව කෙනෙක් ඉන්න පුළුවන්. ඒ රූපෙට බොහොම අප්‍රියමනාප කරන කෙනෙක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රියමනාප බව රූපෙට අයිති දෙ නෙමෙයි ඒ කියන්නේ. එහෙනම් ඒක අයිති අපිට පේනවා අපි රාග සහිත බව ඇති කරගන්නවා නම් ඒක ඇති කර ගැනීමෙහිලා මූලික උනේ මොකද්ද? තමන්ගේ මනස පැත්තේ ඒ රූපය හොඳයි කියලා පෙන්නපු සංකල්පමය බවට. එතකොට තමන්ට පේනවා ඔබ ආදරේ නම් ඔබ ආදරයි කියලා ඇත්තටම ආදරය කළේ දරුවටද? ඒ රූපේ දරුවා ආදරණීය දරුවා කොට පෙන්වන සංකල්පයටද? අපි ආදරය කළේ ඇත්තටම සංකල්පයට. තව විදිහකින් කියනවා නම් ඔබ තණ්හා කළේ ඔබේම මනසට මිසක කවදාවත් දරුවා වූ බාහිර කෙනෙකුට නෙමෙයි ඔබ ආදරය කළේ. එතකොට දැන් අපි ඒකට මම හරි කැමතියි කියලා කියනවා නම් තමන්ගේ කැමැත්තට පෙන්වන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. අයි තමන්ට පේනවා මේක මේ හිත පැත්තෙන් ඇති කරගත්ත සංකල්පමය පැත්තෙන් ඇති කරගත්ත දෙයක් කියලා. දැන් රාගසහිත සිතයි කියලා දැනගෙන ඒකට ප්‍රතිකර්ම කරන්නට යනකොට අපිට හම්බ වෙනවා ඒ හිත මෙහෙම සංකල්පමය පැත්තෙන් හදාගත්ත දෙයක්. මේක නාම ධර්මයේ සීමාවයි මේක රූපයේ සීමාවයි කියලා අපිට ඒ ටික පිරිසිදු දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ විදිහට තමන්ගේ සිතක් පිළිබඳව ද්වේෂයක් හටගත්තත් එහෙමයි. ද්වේෂ සහගත හිත පිළිබඳව අපිට ද්වේෂය පවත්වන්න පුළුවන්කම තියෙන්නේ තව පුද්ගලයෙක් පිළිබඳව. මේ මිනිස්සයා මෙහෙම කළා. අක්කොච්චිමන් අවදිමන් අජිනිමන් අභාසමේ කියලා කියන්නේ. මේ මිනිස්සයා මාව පරාදයටපත් කළා. එතකොට මට ආක්‍රෝෂ පරිභව කළා. මට මේ විදිහේ දේවල් කරලා තියෙනවා. අපිට මේ සංකල්ප ටිකත් එක්කනේ අපි ද්වේෂය ඇති කරගන්නේ. නැතිනම් දැකීම නෙමෙයිනේ ද්වේෂයේ බවටපත් උනේ. දකින්න බව නිසා ද්වේෂය එනවා නම් දකින්න හැමෝටම තරහ ඇති වෙන්න ඕනේ. හැබැයි එහෙම ඇති වෙන්නේ නැහැ. එහෙනම් ඒ රූපේ නරකයි කියලා පෙන්වන තම තමන්ගේ සංකල්පයේ සතුව තමයි තරහ ඇති කරන බව තිබුණේ. එතකොට අපිට පේනවා අපි තරහ ඇති කරගන්නේ මේ සංකල්පය අනුව ගිහිල්ලාමයි කියලා. කියන්නේ තමන්ගේ හිතේ තියෙන ව්‍යාපාද සහගත ස්වභාවය වෙන කොහෙටවත් යොමු නොකොට හටගත්ත පැත්ත බලන්න පුළුවන් නම් අර ව්‍යාපාද ස්වභාවයට පැවැත්මක් නැති වෙලා යනවා. ඒක පවත්වන්න බෑ. අපිට ව්‍යාපාදයේ ඇසුරු වෙන්නේ තරහව කියන දේ ඇසුරු වෙන්නේ ඒක අපි පවත්වන්නේ තව පුද්ගලයෙක් තුල වෙනකම්. පුද්ගලයෙක් හිටියොත් විතරයි අපිට ඒක දකින්න පුළුවන්කම තියෙන. හැබැයි පුද්ගල බව නැත්තම් අපිට හම්බ වෙනවා නම් තමන්ගේ සිත තුළම උපද්දගත්ත ධර්මතා ටිකක් හටගෙන නැති වෙන ධර්මතා ටිකක් විදිහට අපිට පවත්වන්න බැරි වෙන්නේ ද්වේෂය පවත්වන්න අරමුණක් හම්බ වෙන්නේ. ඒ කියන්නේ දැන් අර ඔකට නිතර මතක් කරන උදාහරණයක් තමයි ප්‍රොජෙක්ටර් එකකින් අපි යම් ප්‍රක්ෂේපණයක් සිදු කරනකොට අපිට යම් ස්ථලයක් මතු පිටක් තියෙන්නට ඕනේ ඒක බලන්න. එතකොට මතු පිට හම්බ වෙන්නේ නැත්තම් අපිට ඒක පේන්නේ නැහැ. මතු පිටක් කොහෙවත් වදින තැනක් නැත්තම් පතිත වෙන තැනක් නැත්තම් අපිට ඒක පේන්නේ නැහැ. එතකොට ඔය තරහ පුද්ගලයා නැමැති ඔය ප්‍රොජෙක්ෂන් එක අපිට ඒක බලන්න වෙන්නේ පෘෂ්ඨයක් මතට පතිත කළ සතර මහා ධාතු රූපේ පැත්තේ දෙයක් දැක්කොත් තමයි අපිට මේ සංකල්පය එකට පතිත කරන්න පුළුවන්කම තියෙන්නේ. මේ තමයි තරහ පුද්ගලයා. මට මෙහෙම කරපු මිනිස්සයා තමයි මේ ඉන්නේ කියලා දැක්කොත් දැන් තරහ පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. දිගින් දිගටම අපිට තරහ පවත්වන්න පුළුවන්.
හැබැයි අර පුද්ගලයා කියන එක රූපේ පැත්තේ අපිට ඇසුරු වෙන්නේ නැත්තම් ඒක බොරුවක් කියලා අපිට පේනවනම් අන්න එතකොට අපේ හිතේ හටගන්න ද්වේෂය පවත්තන්න අරමුණක් ඇත්තේ නැහැ. ඒ විදිහට අපි හිතේ හිත අනුව බලමින් වාසය කරනවා. ඒ වගේම ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ධර්මයන් අනුව බලමින් වාසය කරනවා ධර්මයන්හි. ඒ කියන්නේ ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්මයන්ගේ ඒ ධර්මයන් අනුව බලමින් වාසය කරනවා. හිතේ ඇති කරගන්න නීවරණ ආදී ධර්මයන්ගේ ඒ ධර්මයන් අනුව බලමින් වාසය කරනවා. එතකොට ඒ දේවල් වලට රූපයන් ඇසුරු වෙලා ඒ කෙලෙසයට හදලා දෙන පදනම නැති වෙන විදිහට අපි මානසිකාරය පවත්වනවා. මෙන්න මේ විදිහට අපේ සිහිය පවත්වන්න ස්ථාන හතරක් තියෙනවා. මේ ස්ථාන හතර තමයි සිහිය පවත්වන්නේ. එතකොට යම්කිසි කෙනෙක් සිහියෙන් ඉන්නවා කියලා කියනවා නම් ඒ සිහියෙන් ඉන්න පුළුවන්කම තියෙන මෙන්න මේ ස්ථාන හතර පිළිබඳව තමන්ගේ හිත පවත්වා ගැනීමෙන්. එතකොට එයා සත්පුද්ගල බව අනුව ලෝකයේ දැක්ම අනුව තමන්ගේ මනස පවත්වන්නේ නැතුව හොඳට සිහියෙන් ඉන්නවා. එතකොට මේ සිහිය කියන එක සමගම අපි කතා කරපු අනිත් වචනේ තමයි සම්පජානය කියන එක. සති සම්පජඤ්ඤයෙන් හිටියොත්නේ අපි කිව්වේ දැන් සතෝ භික්කවේ භික්ඛු සම්පජානෝ කාලං ආගමීය කියලානේ කිව්වේ සිහියෙන් සහ සම්පජඤ්ඤයෙන් යුක්තව. එතකොට සම්පජඤ්ඤය කියලා කියන්නේ දැනුම කියන එකට. එතකොට ඒ දැනුම කියන එක තුළ අපිට කොහොමද සම්පජඤ්ඤයෙන් ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉද භික්ඛවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති ආදී වශයෙන් මේ ශාසනයේ කෙනා ඉදිරියට යනකොට ආපසු වෙනකොට දෙපස බලනකොට අතපය දික් කරනකොට හකුලවනකොට තමන්ගේ කුදුමහත් සියලු කටයුතු සිද්ධ කරනකොට සම්පජානකාරී හෝති හොඳට සම්පජානකාරීව වාසය කරනවා. ඒ කියන්නේ මනා නුවණ ඇතිව වාසය කරනවා. ඒ වගේම මනා දැනුම් ඇතුව වාසය කරනවා. එතකොට මේ මනා නුවණ සහ මනා දැනුම් ඇතුව වාසය කිරීම කියන එක අපිට අර අපි කලින් කතා කළානේ සිහිය කියලා. යමක් පිළිබඳව සිහිය පවත්වනවා නම් ඒ සිහිය පැවැත්වීම අපිට සිද්ධ කරන්න තියෙන මොන අවස්ථාවලද? මේ ඉරියව් පවත්වන අපි ජීවත් වෙනවා කියලා එදිනෙදා කටයුතු කරන මේ අවස්ථාවල තමයි අපිට මේ සිහිය පවත්වන්න තියෙන්නේ. ඒ විදිහට මේ සිහිය පවත්වගෙන යනකොට ඉදිරියට යනකොට ආපහු එනකොට කටයුතු කරනකොට gedara dore කටයුතු වෘත්තිමය කටයුතු වෙන්න පුළුවන්. ඒ දේවල් කරනකොට අපිට මේ සිහිය පවත්වන්න සිද්ධ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දේශනා කරන්නේ මේ ටික මේ බලන්න ඔක්කොම ලෝකේ ඉන්න අය සියල්ල අතහැරලා දාලා ගිහිල්ලා මහාන වෙන්න ඕන කියන තැනක ඉඳලා නෙමෙයි මේ කතාව දේශනා කරන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ ළඟට එක වෙලාවක එක බමුණෙක් ඇවිල්ලා අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයේ භික්ෂූන්ටත් කරන්න පුළුවන්. මේ ශාසනයේ ධර්ම ප්‍රතිපදාව වඩන එක භික්ෂුන් වහන්සේලාට කරන්න පුළුවන්. භික්ෂුණීන්ට කරන්න පුළුවන්. අනගාരിക උපාසකයන්ට කරන්න පුළුවන්. අනගාരിക උපාසිකාවන්ට කරන්න පුළුවන්. ඒ වගේම කාමභෝගී උපාසකයන්ට කාමභෝගී උපාසිකාවන්ට කරන්න පුළුවන්. එතකොට භික්ෂු භික්ෂුණී කියන එකටම අදාළව දැන් සාමණේර සාමණේරී සික්කමානා ආදී වශයෙන් කතා කරනවා. ඒ වගේම අනගාരിക උපාසික උපාසිකා වගේම කාමභෝගී උපාසක උපාසිකා කියන පිරිසටත් මේ ශාසනයේ ප්‍රතිඵලයන් ලබන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපේ ජීවිතය තුළ අපිට ජීවත් වෙනකොටම මේ ප්‍රතිඵලය ලබා ගන්නට නම් අපි කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. මේ වැඩපිළිවෙල තමයි මේ කතා කරන්නේ සතිය සහ සම්පජඤ්ඤය කියලා. එතකොට සිහිය තමයි අර ස්ථාන හතරක අපි පවත්වන සිහිය. ඒ ස්ථාන හතරක ඒ විදිහට සිහිය පවත්වනකොට අපිට ඇති වෙනවා මොකද්ද? සම්පජඤ්ඤයක් ඒ තුල. සම්පජඤ්ඤය කියලා කියන්නේ නුවණ. ඒ තුල තියෙන දැනුම් ඇති ස්වභාවය. එතකොට අර සිහිය තුල වාසය කිරීමෙන්ම තමයි අපිට සම්පජඤ්ඤය පවත්වන්න වෙන්නේ. ඒ සම්පජඤ්ඤය අපිට අර නුවණ කියන දේ හැම ඉන්ද්‍රියකම හැම තැනකදීම හැම අවස්ථාවකම හැම කටයුත්තකදීම පවතින්නට ඕනේ. වටපිට බලනකොට කනකොට බොනකොට වැඩ කටයුතු කරනකොට අපිට නුවණ පවත්වන්නට අවශ්‍යයි. එතකොට මෙන්න මේ විදිහට හැම මොහොතකම සිහියෙන් සහ නුවණින් වාසය කරන්න පුළුවන් නම් වෙනතුනේ ඒ කෙනාට කෙලෙස් සහිත සංකල්පනාවන් ඇතිවීම තමයි ඒ තුල දුර වෙලා යන්නේ. ඒකට තියෙන ඉඩකඩ ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා. එතකොට මේ විදිහට වාසය කරන කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
විහෙරතෝ uppajjati සුඛාවා වේදනා සෝ එවං පජානාති uppannāko මයායන් සුඛා වේදනා සාචකෝ පටිච්චනෝ අපටිච්චකින් පටිච්ච ඉමමේව කායම් පටිච්ච. මේ විදිහට වාසය කරන කෙනාට යම් විදිහකින් සැප වේදනාවක් උපදිනවා නම් ඒ කෙනා මෙනෙහි කරලා බලනවා සැප වේදනාවක් ඇති වෙනකොට මේ සැප වේදනාව ඇති උනේ කුමක් නිසාද? එතකොට මේක ඇති උනේ හේතු නිසා. හේතු ටිකක් තිබුණ නිසා තමයි සැප වේදනාව ඇති උනේ. එතකොට මොකද්ද මේ හේතු ටික? මේ කය තියෙන නිසා තමයි සැප වේදනාවක් ඇති උනේ. මේ කය නැතුව මේ සැප වේදනාව මට ආවේ නෑ. මේ කය අසුරු කරගෙන තමයි මේ සැප වේදනාව මට ගොඩ නැගුණේ. එතකොට මේ කය එක දිගට තියෙන එකක් නෙමෙයි. මේ කය අනිත්‍යයි. මේ කය සංකතයි. මේ කය පටිච්චසමුප්පන්න ධර්මයක්. එතකොට එහෙනම් මේ කය අනිත්‍යයි නම් මේ කය නිසා හටගත්ත සැප වේදනාව එක දිගට තියෙන එකක් බවට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. එයාට ඒ ගැන නුවණක් ඇති වෙනවා. එයාට ඒ ගැන ප්‍රඥාවක් ඇති වෙනවා. එයා කයෙහි අනිත්‍යතාවය දකිනවා. කයෙහි අනිත්‍යතාවය දකිනකොට ඉපදුනා වූ සැප වේදනාව පිළිබඳ එයාට පේනවා ඒක අනිත්‍යයි කියලා. ඒ වගේම දුක් වේදනාවක් උපදිනකොට එයාට දුක් වේදනාව පේනවා මේ කය නිසා හටගත්ත දෙයක්. මේ කය නිසා හටගත්ත නම් මේ දුක් වේදනාව පවතින එකක් නෙමෙයි. මේ දුක් වේදනාව හටගත්ත දුක් වේදනාව හටගෙන නිරුද්ධ වෙලා යන දෙයක්. මේක අනිත්‍ය දෙයක් හැටියට දකිනවා. එතකොට උපේක්ෂා සහගත වේදනාවක් ඇති වුණොත් එහෙම මේ උපේක්ෂා වේදනාව පිළිබඳවත් එයා දකිනවා මොකක් හැටියටද? මේක අනිත්‍යයි. මේ වේදනාව සංකතයි. මේක පටිච්චසමුප්පන්න දෙයක්. ඇයි මේ කය නිස්සෘත කරගෙන තමයි සැප වේදනාව ඉපදුනේ. අපිට එන්න පුළුවන්කම තියෙන එහෙමනේ ద్వාර ටික තියෙන්නේ. අපි කියවනේ රූපය අනුව ගිහිල්ලා යද අපි ජීවත් වෙන්නේ කියලා. එක්ක ඇහෙන් දැකපු දෙයක්, කනෙන් අහපු දෙයක්, නාසයෙන් විඳපු දෙයක්, දිවෙන් විඳපු දෙයක්, කයෙන් විඳපු දෙයක් කියලා මේ දේවල් අරඹය තමයි අපිට සතුටු වෙන්න පුළුවන්කම, දුක උපදවන්න පුළුවන්කම සහ සතුටත් නොවි දුකත් උපදව ගන්න නැතුව ඉන්න පුළුවන් නම් අපිට පුළුවන්කම තියෙන්නේ මේ ආයතන ටිකෙන් ගත්ත අරමුණු පිළිබඳ. ඒ කියන්නේ මේ කය ඇසුරු කරගෙන. එතකොට ඒ කෙනා බලනකොට කය අනිත්‍යයි නම්, කය නැති වෙලා යනවා නම් ඒ සැප වේදනාව නිත්‍ය වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ දුක් වේදනාව නිත්‍ය වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ උපේක්ෂා වේදනාව නිත්‍ය වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ විදිහට යා කයෙහි අනිත්‍ය අනුව බලමින් වාසය කරනකොට මොකද වෙන්නේ? අර සැප වේදනාවත් එක්ක වෙනද ඇලීමින් ඒකම බලාපොරොත්තුෙන් ගියා නම් දැන් මේ සැප වේදනාව පිළිබඳව තියෙන රාගානුසය ටිකෙන් ටික දුරු වෙන්න ගන්නවා. වෙනද ඇලීම ඒ අනුව ගියා නම් මේක හටගෙන නැති වෙලා යන දෙයක් කියලා අර අරමුණෙහි සිහිය පවත්වනකොට අපි කතා කරන්නේ දැන් සිහිය පවත්වන්නේ කොහොමද කියලා. එතකොට අපි මේ වේදනාවක් අනුව කොහොමද අරමුණ පස්සට යන්නේ කියලා අපි බැලුවානේ. එතකොට ඒ විදිහට සිහිය සහ නුවණ පවත්වනකොට එයාට පේනවා මොකද්ද? මේකේ ඇලෙන්න දෙයක් ඇති දෙයක් නෙමෙයි. මේක නිස්සාර දෙයක් කොට එයාට දකින්න පුළුවන්. නිස්සාර දෙයක් කියලා එයා දකිනකොට ඒකේ රාගානුස්සයක් තිබුණා නම් රාගානුස්සයයෙන් දුර වෙලා යනවා. ඒ වගේම ද්වේෂ සහගත දෙයක් කියලා අපි අසුරු කරා නම් ද්වේෂ සහගත දෙයක් පිළිබඳව තිබුණු පටිඝානුස්සය පවතින්නේ නැතුව පටිඝානුස්සය අපෙන් දුර වෙලා යනවා. ඒ වගේම උපේක්ෂා සහගත රූපයක අපිට තිබුණා නම් උපේක්ෂාව පිළිබඳව යම් කිසි විදිහකින් දෙයක් අන්න එතකොට ඒ උපේක්ෂාව පිළිබඳව තියෙන අවිජ්ජානුස්සය කියන එකට හේතු නැතු යනවා. අපි අරමුණේ මුලටම ගිහිල්ලා අපි එතන තියෙන ඇත්ත ඇති හැටියට පෙන්වා දෙනවා. පෙන්වා දෙනකොට අපිට එතන යථාර්ථය ප්‍රකට වෙනවා. යථාර්ථය ප්‍රකට වීම තුළ දුක කියන දේ උපදින්නේ නැති වෙනවා. උපදින්න තියෙන පදනම නැති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්සචේ භික්ඛවේ භික්ඛුනෝ ඒවං සතස්ස සම්පජානස් අපමත්ත සාතාපිනෝ පහිතස් විහෙරතෝ uppajjati අදුක්ඛම සුඛය. එතකොට මේ විදිහට වාසය කරනකොට එයාට කෙලෙස් තවන වැර ඇතුව වාසය කරනකොට ඕනම වේදනාවක් තුන් ආකාර වේදනාවක් හටගත්තට ඒ වේදනාව අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් දකිමින් ඒ වගේම Nirodhe ඇසුරු කරමින් එයාට වාසය කරන්න පුළුවන්කම තියෙනවා. හටගෙන නිරුද්ධ වූ ධර්මයක් හැටියට එයාට ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි වේදනාවක් විඳිනවා නම් ඒ කෙනා විසඤ්ඤුත්තෝ නම් වේදියති. සංයුක්ත නැතුව තෘෂ්ණා දෘෂ්ටි ආදීන්ගෙන් එකට එකතු වෙන්නේ නැතුව ඒ වේදනාව විඳිනවා. ඇයි එයාට පේනවා කය පරියන්තික වූ වේදනාව හටගෙන ඒ වේදනාව නිරුද්ධ වෙනවා කියලා. එයාට හටගන්න එකම වේදනාව කය පරියන්තික වූ වේදනාව පමණයි. ඒ අනුරූපව යන මානසික වශයෙන් හටගත්ත වේදනාව සැප වශයෙන් අභිනන්දනය කිරීමක් හෝ දුක් වශයෙන් ගැටීමක් හෝ උපේක්ෂා වශයෙන් මුලාවටපත් වීමක් සිද්ධ වෙන්නේ
නැහැ. ඇයි නැහැ කියන්නේ? ඒකට තියෙන හේතු ටික එයා ළඟ නැති නිසා. එතකොට ඒ විදිහට එයා කය පර්යන්තික වූ වේදනාව විඳිනවා. කය පර්යන්තික කියලා කියන්නේ කය කෙලවර කොට පවතින වේදනාවක්. ජීවිතයේ කෙලවර කොට පවතින වේදනාවක් විඳිනවා. ඒ වේදනාව නැති වෙන්නේ නැහැ. ඒ වේදනාව නැති වෙන්නේ නැත්තේ වේදනාව කොටස් දෙකකින් අපි විඳිනවානේ. අපි එකම වේදනාව අපි දෙපාරක් විඳිනවා. කොහොමද? අපි කයට දැනෙන වේදනාව විඳිනවා. කයට දැනෙන වේදනාවම එක දිගට අල්ලගෙන මේක වේදනාව මගේ කරගෙන මගේ වේදනාව අපි විඳිනවා. ඔළුවේ කැක්කමක් තමයි තියෙන්නේ. නිකම්ම අපිට ඔළුවේ කැක්කම නෙමෙයි අපි විඳින්නේ. ඔළුවේ කැක්කම මට ඇති වෙච්ච ඔළුවේ කැක්කමක් තමයි විඳින්නේ. ඒකත් නිකම්ම නෙමෙයි මට පැයක් තිස්සේ ඔළුව රිදෙනවා. අපිට පැයක් තිස්සේ තියෙන ඔළුවේ කැක්කම අපිට ලැබෙනවා. හැබැයි ගිය තප්පරේ තියෙන ඔළුවේ කැක්කම මේ තප්පරේ එන්න පුළුවන්ද? ගිය තප්පරේ තිබුණ ඔළුවේ කැක්කම මේ තප්පරේ එන්න පුළුවන් කම නෑ. ඒක ඊළඟ මේ තියෙන එක ඊළඟ මොහොතේ එන්නත් බෑ. හැබැයි අපි පැයක් තිස්සේ මගේ ඔළුවේ කැක්කම අපි විඳිනවා. අපිට දවස් ගාණක් තිස්සේ තියෙන අමාරුව අපි විඳිනවා. කායික වේදනාවට වැඩිය අපි සාමාන්‍යයෙන් විඳින්නේ මානසික වේදනාව කියන එක. අපි දැන් හිතන්නකෝ මිනිස්සෙක් බැන්නා. මොකද හිතෙන්නේ? අපිට දුකක් ඇති වෙනවා. එතකොට දෙවෙනි දවසෙත් බයිනවා. එතකොට අපිට මොකද වෙන්නේ? ඊට වැඩියද මේ හැමදාම බැනුම් අහන්න ඕනේ. ඊයේත් බැන්න අදත් බැන්න කියලා. තුන්වෙනි දවසෙත් බයිනවා. එතකොට මොකද වෙන්නේ? දැන් දවස් 3ක් තිස්සේ බැනුම් අහනවා. දවස් 4ක් 5ක් බැන්නවා. හැමදාම බැනුම් අහා ඉන්න ඕනේ අපි කියලා. අන්න ඒ ගැන අපේ ගැටීම එන්න වැඩි වෙනවා. හැබැයි සමහර විට එකම වචන ටික කියලා බැන්නේ කියන්නකෝ. දැන් වෙනසක් නැහැ. අපිට එකම විදිහට තමයි මේ ටික හැමදාම ඇහිලා තියෙන්නේ. හැබැයි එකම විදිහට ඇහුණත් අපේ මනස තුලින් මේක කොච්චර වැඩි කරලා අපිට දෙනවද? නිකන් අපේ gedara dore ඇති වෙන ප්‍රශ්නයක් ගැටලුවක් දිහා ওই විදිහට නිකන් හිතලා බලන්නකෝ. අපිට කොච්චර ලොකු දෙයක් කරලා පස්සේ ඒක අපිට ලබා දෙනවද? ඇයි? ඒ දේ අපි එකම වේදනාව විඳින්නේ අපි සම්පූර්ණම දෙපැත්තකින්. එකක් තමයි අපිට කායික ගැටීම නිසා වේදනාවක් හටගත්තොත් ඒක කොහොමත් දැනෙනවා. දැනෙන එක එකතු කරලා අරගෙන මානසිකව විඳිනවා. විශේෂයෙන්ම අපිට දුකක් උපදින්න පුළුවන් එකම ආයතනයේ තියෙන්නේ. ඊටු ටික ඔක්කොම මානසිකව ඇති කරගන්න දුක. ඒ දුකක් ගේන්න පුළුවන් එකම ආයතනය තමයි කාය ආයතනය. කයට මොනවා හරි කෙලින්ම ගැටුනොත් සැපම ගැටෙනවා දුකම ගැටෙනවා කියන එක කෙලින්ම කාය ආයතනයට විතරයි ගැටෙන්නේ. අනිත් හැම ආයතනයකින්ම ආයතන අනිත් හතරෙන්ම ඇස කන නාසය දිව කියන ආයතන ඔක්කොගෙම මොකද කරන්නේ? මනසින් සකස් කරගෙන තමයි විඳින්නේ. දකින රූපය හොඳයි හොඳයි කියලා හිතින් අල්ලලා දෙන නිසා තමයි ඒක හොඳයි කියලා පෙන්වන්නේ. අහන ශබ්දය හොඳයි හොඳයි කියලා අපිට ඒක අල්ලලා දෙන නිසා තමයි අපිට ඒක හොඳයි විදිහට වෙන්නේ. ඒ විදිහට අපිට එකම ආයතනය තමයි අපිට සැප හෝ දුක ගේන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කාය ආයතනේ බැන්න කියලා අපිට ඇඟේ හැප්පෙන්නේ නැහැ නේ. ඒක දුකක් වෙන්නේ නෑ. පාරායිනේ මිනිස්සු දෙන්නේ රණ්ඩු වෙවි ගියා කියලා බයින වචන ටිකක් ඇහුණා කියලා අපිට දුක් වෙන්නේ නැහැ. හැබැයි ඒක මට බැන්න කියලා සංකල්පය ආවම අන්න දුක හදාගන්න පුළුවන් හේතු ටික ඇති වෙනවා. එහෙනම් වචනේ නෙමෙයි මේ ප්‍රශ්නේ තිබුණේ. ඒක සංකල්පමය වශයෙන් හදාගන්න දෙයක්. එතකොට හිතෙන් තමයි මානසිකව තමයි ලෝකේ අපි වැඩිපුරම දුක් විඳිනවා නම් දුක් විඳින්නේ. කායික වශයෙන් විඳින දුක වුණත් අපි මානසිකව තමයි ඒක උපදවගන්නේ. ඇයි අර එක දිගට පවතින දුක කියලා අපි ඒක විඳින්න පුරුදු කරගෙන තියෙනවා. දුක මම, දුක මගේ, දුක මගේ ආත්මය කොට අරගෙන අපි විඳිනවා. එතකොට දුක් විඳින පුද්ගලයා හම්බ වෙනවා. දුක් විඳින පුද්ගලයා නිසා පුද්ගල භාවයෙන් එන දුක අපිට નિરાයාසයෙන් විඳින්න සිද්ධ වෙනවා. එතකොට දැන් අපිට කිව්ව ක්‍රමයක් කාය පරියන්තික කොට වේදනාව විඳින්න. ඒ කියන්නේ කායික වේදනාව විතරක් විඳිනවා කියන තැනකදී දැන් ලෙඩ වෙනවා කියන එක රහතන් වහන්සේ නමකටත් පොදුයි බුදුරජාණන් වහන්සේටත් පොදුයි. හැබැයි ඒ තුල ලෙඩවීම දුකක් කොට මානසික වේක අල්ලගෙන විඳින්නේ නැහැ. ඇයි පුද්ගලයෙක් නෙමෙයිනේ ලෙඩ වෙන්නේ. කෙනෙක් නෙමෙයි ලෙඩ වෙන්නේ. එතන පවතින්නේ නුවණ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධයි කියලා දකිනවා නම් පැයක් තිස්සේ තිබුණු ඔළුව කැක්කුමක් රහතන් වහන්සේ නමකට විඳින්න බෑ. ඒ වේදනාව අනාගතයට තියෙන්නත් බෑ. කාය ආයතනය හටගන්න වෙලාවට මන ආයතනය හටගෙන නැහනේ. මන ආයතන ධම්ම ආයතන හටගෙන නැහැ. මන ආයතනයේ ධම්ම ආයතනය හටගන්න වෙලාවට කාය ආයතනය හටගෙන නැහැ. දැන් දුක ස්පර්ශ වෙනවා කියවනේ. දුක ස්පර්ශ වෙන්න පුළුවන්කම තියෙන කයට. කියන්නේ කාය ආයතනය හටගන්න වෙලාවට විතරයි. ඊට පස්සේ මන ආයතන ධම්ම ආයතන හටගන්න වෙලාවේදී දුක ස්පර්ශ වෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකට දුක වේදනාව ඇවිල්ලා ගැටෙන්නේ නැහැ. එතකොට අර දුක් වේදනාවේ අතරක් දකින්න පුළුවන්කම තියෙනවා. උන්වහන්සේලාට නුවණින් අතනට හිත තියලා දුක් වේදනාවේ Nirodhaය දකිමින්
සිහිනුවණින් වාසය කරන්න පුළුවන්කමක් තියෙනවා. ඇයි දුක් විඳින සත්වයක් හෝ පුද්ගලයෙක් හම්බ වෙන්නේ නැතිකම නිසා. ඒ විදිහට දුකේ යථාර්ථය දකිමින් වාසය කරනකොට නැතිනම් ඒ වේදනාව කියන දෙයට වස්තුපතිත නොවි පවත්වා ගන්නකොට හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ ධර්මතා ටිකක් විතරක් හම්බ වෙනවා. ඒ දුකට හිමිකාරයෙක් හම්බ වෙන්නේ අන්න ඒක නිසා උන්වහන්සේලාට උපදින්න කෙනෙක් හෝ මැරෙන්න කෙනෙක් හම්බුනේ නැහැ. ඒ ජීවත් වෙන මිනිස්සෙක් හම්බ වෙන්නේ නැතිකම නිසා. ඒ නිසා මරණ දුකක් නැහැ. මරණය කියන ධර්මයක් තියෙනවා. මරණය කියලා දුකක් නැහැ. මරණය කියලා දුක ගෙනල්ලා දෙන්න පුළුවන් පුද්ගලයෙක්ගේ වෙලා නැහැ මරණය. මරණය මගේ වුණොත්, මරණය මම කැමති කෙනෙකුගේ වුණොත් අපිට දුක එනවා. හැබැයි අර විදිහට සිහිය සහ නුවණ පවත්වගෙන යනකොට ඒ සිහිය සහ නුවණ පවත්වගෙන යන කෙනාට අර මරණය දුකක් බවට පත් කරගන්න තියෙන පුද්ගලයෙකුගේ බවට පත් කරගන්න තිබුණා නම් යම් හේතු ටිකක් ඒ හේතු ටික ක්‍රමක්‍රමයෙන් නැති වෙලා යනවා. හරියට පහන් දැල්ලක් නිවුනහා සමානව. නිවි යන්න පුළුවන්කම තියෙනවා. ඇයි එයාට පේන්නේ හේතු ටික හටගෙන හේතු ටික නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක් කියලා. ඒ නිසා අපිටත් අපේ ජීවිතය තුළ අර සිහිය සහ නුවණ අර අපි කෙටියෙන් නමුත් කතා කරපු ආකාරයෙන් පවත්වන්න පුළුවන් නම් අපිට මේ ජීවිතය තුළ මේ ප්‍රතිඵලය ලබන්න පුළුවන්කම තියෙනවා. ලෙඩවීම කියන එක අද ලෙඩ නොවුනත් අපි කවදා හරි ලෙඩ වෙනවා. මැරෙනවා කියන එක අපි අද දැන් නොමරුණත් කොයි වෙලාවෙ හරි අපි මරණය කියන ධර්මයේ උරුම කොටගෙන තියෙනවා. හැබැයි අපිට ඕනම අවස්ථාවක පුද්ගලයෙකුගේ මරණය නොවි අපිට පුළුවන් නම් ඒක ධර්මයන්ගේ කෙලවර වීමක් හැටියට කෙලවර කරන්න පිනතුනි දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. බයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ධර්මය හා සමාන වෙනත් ඖෂධයක් නැහැ. ඕනම ප්‍රශ්නයකට උත්තරයක් ධර්මයේ තුල තියෙනවා. මොකද ඕනම ප්‍රශ්නයක් අපිට ඇති වෙන්නේ ඕනම දුකක් අපිට ඇති වෙන්නේ අවිද්‍යාව නිසා, නොදන්නාකම නිසා. එතන හරියට දන්නාකම උපද්ද ගත්තොත් අපිට මේ ප්‍රශ්නේ නිකම්ම විසඳෙනවා. ඒ දුක කියන දේ නොහට ගන්න බවට අනුත්පාදයට යනවා. ඒ නිසායි ධර්මය හා සමාන ඖෂධයක් නැහැ කියලා කිව්වේ. ඒ ධර්මයේ කියන ඖෂධය මේ ජීවිතයේ ඇතිවෙන සියලුම දුක්ඛයන්ටත් පරලොව කියලා සසර ගමනක් ගැන කතා කරනවා නම් ඒ සියලු දුක්ඛයන්ටත් නැති කරලම දාන්න පුළුවන්, නිට්ටාවටම සුව කරන්න පුළුවන් වටිනා ඖෂධයක්. ඒ නිසා ඒ ඖෂධය අපිට ලැබිලා තියෙන වෙලාවේදී අපි අප්‍රමාදී වන්නට ඕනේ. ඒ නිසා කාල වේලාව අවසන් වෙලා තියෙනවා. කවුරුත් කල්පනා කරගන්න අද දවසේදී මේ සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී සිද්ධ කරලා ඊටාම වටින කුසල ධර්මයක් සිද්ධ කරන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවායි අපි ආශිර්වාද කරනවා. ඒ වගේම සියලු දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ සියලු දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ මාතලේ පදිංචි ඒ කල්යාණ මිතුරයන් පිරිසක් විසින් ඒ සියලුම දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට අපි පුණ්‍යානුමෝදනා කරනවා. මෙලොව වශයෙන් සහ සාංශාරික වශයෙන් මිය පරලොව ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සියලු ඥාති වර්ගයාට මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් කරමු. අනුමෝදන් වන ලබත්වා ඒ සියලු ඥාතීන් මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවායි සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ශක්තිය මේ සහ සම්බන්ධ වුණ සියලුම දෙනාට අපි අනුමෝදන් කරනවා. ඒ වගේම වසංගත රෝග පීඩාවටපත් සියලුම ලෝකවාසී සත්වයන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ලංකාද්වීපයේ තුලත් මේ කටයුත්ත වෙනුවෙන් තමන්ගේ කාලය ධනෙ හැම දෙයක්ම ශ්‍රමය කැප කරමින් ඒ වෙහෙස මහන්සි වන සියලුම පින්වත් පිරිසටත් අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ධර්මදේශනාව සඳහා සහ සම්බන්ධ වුණ සියලුම දෙනාටත් විශේෂයෙන්ම අපේ ඥානතිලක ස්වාමීන් වහන්සේට සහ ඒ පවුලේ සහෝදරයා ඇතුළු ඒ සියලුම පින්වත් පිරිසටත් අපි අනුමෝදන් කරනවා. ධර්මදේශනාව අපි බාර ගන්නට යෙදුනේ ඥානතිලක ස්වාමීන් වහන්සේ නිසාමයි.
ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු මේ පින්වත් දායකත්වයේ දරන මේ මාතලේ කල්යාණ මිත්‍ර පිරිසට අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සැලසේවා. හැම දිනාටම කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන ගොහර කටුක භයංකර දුක් සහිත සසරින් එතරව ලබන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti